අපි වෙමු සීලක බොදු දරුවෝ. තෙරුවන් සරණයි. ආදරණීය දුවදරුවනි, DP Education සත්කාරක අධ්‍යාපන වැඩසටහන යටතේ මමත් දරුවනුත් අද මුණ ගැහෙන්නේ බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අදාළ තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන විෂය කාණ්ඩය සාකච්ඡා කිරීමට. දුවදරුවන් දන්නවා මේ වන විට මෙම පොතේ ඒ කියන්නේ තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන පාඩම් මාලාව තුළ අපි චතුරාර්ය සත්‍ය කියන මාතෘකාව සාකච්ඡාවට බඳුන් කරා. එම චතුරාර්ය සත්‍ය කියන මාතෘකාවෙම තවත් අදියරක් සාකච්ඡා කිරීම සඳහා තමයි ද්වාදරුණුත් මමත් අද සූදානම් වෙන්නේ. බෞද්ධ නිර්වාණගාමී ප්‍රතිපදා මාර්ගයේ ප්‍රධානම කරුණු කිහිපයක් තමයි අපි මේ චතුරාර්ය සත්‍ය තුලින් සාකච්ඡා කිරීමට ලක් කරන්නේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව බරණැස් නුවර ඉසිපතනී මිගදහයේදී පවත්වනවා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. එම සූත්‍ර දේශනාව තුළ ප්‍රධාන ස්ථානයක් ලැබෙන මාතෘකාවක් තමයි මේ චතුරාර්ය සත්‍ය දේශනාව. සාර අසංකීය කල්පලක්ෂයක් පෙරුම්දම් පුරපු අප බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සඳහා මෙන්න මේ කියන චතුරාර්ය සත්‍ය මනවින් අවබෝධ කරගත්තයි කියලා අපි දන්නවා. ඒ අවබෝධ කරගත්ත චතුරාර්ය ආර්ය උතුම් ආර්ය සත්‍ය හතර උන්වහන්සේ මුලින්ම පස්වග මහණුන් කේන්ද්‍ර කරගෙන අරමුණු කරගෙන දේශනා කරනවා. එහිදී අපි දන්නවා දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය දේශනාවේ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? ඒ වගේම චතුරාර්ය සත්‍ය මොනවාද? කියන්නේ දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග. ඒ වගේම මේන් පළවෙනි ආර්ය සත්‍ය වන දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව අපි සාකච්ඡාවට බඳුන් කරා. අපි ඒ යටතේ දුක කියන්නේ මොකක්ද? ඒ වගේම දුක කොටස් දුක්ඛ සත්‍ය කොටස් තුනක් යටතේ අධ්‍යයනය කරා. දුක්ඛ, විපරිණාම දුක්ඛ සහ සංස්කාර දුක්ඛ කියලා. දුක්ඛ දුක්ඛතා කියන එක යටතේ අපි ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, අප්පියේ සංපයෝග දුක්ඛෝ, පියේ විප්පයෝග දුක්ඛෝ කියන ආකාරයට දුක කියන එක විග්‍රහ කරා. විපරිණාම දුක්ඛ කියන්නේ වෙනස් වීම වලට බඳුන් වීම පිළිබඳ ඒක දුකක් කියන එක අපි සාකච්ඡා කරා. ඒ වගේමයි සංස්කාර දුක්ඛ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මාතෘකා යටතේ අපි සාකච්ඡා කරා. එහෙමනම් දුවදරුවනි, අද අපි ප්‍රවේශයක් ගනිමු චතුරාර්ය සත්‍ය කියන උතුම් ආර්ය සත්‍ය වලින් දෙවනි සත්‍ය වන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ සාකච්ඡා කිරීමට අද අපි සූදානම් වෙනවා. එහෙමනම් පළමුවන ආර්ය සත්‍ය ලෙස දුක පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ දුකට හේතුව කුමක්දයි දෙවන ආර්ය සත්‍යයෙන් විස්තර කළහ. පස්වග තවුසන් ඇමතු බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ආර්ය සත්‍ය හතරින් දරුවනි පළවෙනි ආර්ය සත්‍ය තමයි දුක්ඛ ආර්ය සත්‍ය. එම ආර්ය සත්‍ය දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංස්කාර දුක්ඛ කියන කොටස් තුන යටතේ අපි සාකච්ඡා කරා මැනවින්. ඒ වගේම මෙතනදී බලාපොරොත්තු වෙනවා දුකට හේතුව කුමක්ද? අපිට දුක ඇති වෙනවා ඒ දුකට හේතුව කුමක්ද? අපි බලමු මේක. ඉදං කෝපන භික්ඛවේ
ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్రాభి తత్ర తత్రాభినందిని సెయ్యతీదం కామతన్హా භවතණ්හා විභව තණ්හා. බලන්න පළමුවන ආර්ය සත්‍ය ලෙස දුක පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ දුකට හේතුව කුමක්දයි ඉන් අනතුරුව විස්තර කරනවා. එතකොට පස්වග මහණුන් ආමන්ත්‍රණය කරන බුදුරජාණන් වහන්සේ ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දිනි සයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එතකොට එහෙනම් අපි දරුවන්ට මතකයි දුක්ඛ ආර්ය සත්‍යයේදී දුක්ඛ ආර්ය සත්‍ය කොටස් තුනක් යටතේ සාකච්ඡා කරානේ. දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංස්කාර දුක්ඛතා. එතකොට මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දිනි සයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එහෙනම් දුකට හේතුව තමයි කාමයන් පිළිබඳ තණ්හාව, භවයන් පිළිබඳ තණ්හාව සහ විභව කියන තණ්හාව. අපි දන්නවා දුකට හේතුව. මේ තමයි දුකට හේතුව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. අපි මේන් එකින් එක සාකච්ඡා කරගෙන යමු. මහණෙනි, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය නම් මෙයයි. ඒ තණ්හාවයි. මෙන්න මං කියපු දේ. මහණෙනි, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය නම් මෙයයි. ඒ කියන්නේ දරුවනි තණ්හාව. තණ්හාව පුනර්භවය ඇති කරයි. නන්දි රාගය හා එක්වේ. ඒ භවෙහි ඇලෙයි. එය කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ප්‍රභේදයෙන් යුතු වේ. මේ තමයි මම අර සටහන් කළ පාලි පාඨයේ සිංහල අදහස. ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං කියලා මම පාලි පාඨය සඳහන් කරන්නේ. ඒ පාලි පාඨයේ අදහස මහණෙනි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය නම් මෙයයි. ඒ තණ්හාවයි. තණ්හාව පුනර්භවය ඇති කරයි. එහෙනම් තණ්හාව පුනර්භවය ඇති කරනවා. නන්දි රාගය හා එක් වෙනවා. ඒ භවෙහි ඇලෙනවා. එය කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙනම් කාම තණ්හා,
භව තණ්හා විභව තණ්හා කියලා මේක කොටස් තුනක් යටතේ ප්‍රභේද වෙනවා. දුක්ඛ සමුදය පිළිබඳව ප්‍රාග් බෞද්ධ ಭಾರತයේ විවිධ මත තිබුණි. එහෙනම් දුක හට ගැනීම පිළිබඳ ප්‍රාග් බෞද්ධ යුගයේ විවිධ මත තිබුණා. ඊශ්වර නිර්මාණවාදය අනුව ගිය ඇතමෙක් විස්තර කළේ දුක දෙවියන්ගේ කැමැත්ත අනුව ඇතිවන්නක් බවයි. බලන්න. ඊශ්වර නිර්මාණවාදය ඊශ්වර නිර්මාණවාදය අනුව දුක ඊශ්වර නිර්මාණය අනුව දුක කොහොමද විග්‍රහ කරන්නේ? දෙවියන්ගේ කැමැත්ත අනුව. දෙවියන්ගේ අනුව ඇතිවන්න. ඒ වගේම ඒ දවස්වල විවිධ මත වර්ග තිබ්බනේ. තවත් මතයක් අනුව එය ඉබේ සිදුවන්නක්. දැන් බලන්න දුක්ඛ සමුදය පිළිබඳව ප්‍රාග් බෞද්ධ ಭಾರತයේ විවිධ මත තිබුණා. ඊශ්වර නිර්මාණවාදය අනුව දුක කියන්නේ දෙවියන්ගේ කැමැත්ත මත සිදුවන්නක් කියලා විශ්වාස කරා. ඒ වගේමයි තවත් මතයකින් කියවුණා දෙවියන්ගේ කැමැත්ත අනුව නෙවෙයි. අපි දන්නවා ඒ දවස්වල දේවවරම්වාදය කියන්නේ සියල්ල සිද්ධ වෙන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුව කියලා. ඒ වගේ අදහස් තිබුණා. දෙසැට මිත්‍යා දෘෂ්ටික ආගම් තිබුණා. බුදුදහම ಭಾರತයේ ඇති වෙන කාලය වෙන විටත් එහි දෙසැට මිත්‍යා දෘෂ්ටික ආගම් තිබ්බා. ඉතින් විවිධ ආගම් තිබුණ රටක් තමයි මේ පුරාණ ಭಾರತය කියන්නේ. අන්න ඒකෙදී මේ දුක කියන එක ප්‍රාග් බෞද්ධ යුගයේ අදහසක් තිබ්බා. දුක කියන එක දෙවියන්ගේ කැමැත්ත මත සිදුවන්න. ඒ දෙවියන්ගේ කැමැත්තක් මත ඊශ්වර නිර්මාණවාදය අනුව ඊශ්වර නිර්මාණවාදයට අනුව දුක කියන්නේ දෙවියන්ගේ කැමැත්ත මත සිදුවන්නක් නිසා මේ දුකට පත්වෙන අය මෙය විඳදරාගත යුතුයි. මොකද මේක දෙවියන්ගේ කැමැත්තක්. අන්න ඒ වගේ අදහසක් තිබුණා. තවත් අය කියන්න ගත්තා දුක කියන්නේ දෙවියන්ගේ කැමැත්ත මත සිදුවන්නක් නෙමෙයි. දුක කියන්නේ ඉබේ සිදුවන ක්‍රියාවලියක්. එහෙමනම් මේකෙන් අපිට අදහස් කරන්න පුළුවන් ප්‍රාග් බෞද්ධ යුගයේ ඊශ්වර නිර්මාණවාදය දුක කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ. ඒක නිසා අපි ඊට පස්සේ බලමු. දැන් අපි කතා කරගෙන යනවා බෞද්ධ දර්ශනය බුදු දහම දුක කියන එක විග්‍රහ කරන්නේ කොහොමද කියන එක. තවත් මතයකට අනුව දුක ඉබේම සිදුවන්නක් ලෙස පිළිගැනුනි. මෙසේ දුක්ඛ ප්‍රභවය පිළිබඳ විවිධ මත පැවති අවධියකදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ දුක හේතුඵලවාදීව ඇතිවන්නක් ලෙසය. පටිච්ච සමුප්පාදය පිළිබඳ පරිච්ඡේදයේදී මේ ගැන වැඩි විස්තර කර ඇත. අපි දන්නවා බුදුදහමේ තියෙන සත්‍ය තමයි සියල්ල සිද්ධ වෙන්නේ ඊශ්වරයේ නිර්මාණයක් අනුවවත් දෙවියන්ගේ කැමැත්ත අනුවවත් සබාදහම අනුවවත් ආයාසයෙන් નિરાයාසයෙන් කිසිම ක්‍රමයකින් නෙමෙයි. සියල්ල සිද්ධ වෙන්නේ හේතුඵල සම්බන්ධතාවය අනුව. අපි දන්නවා
වැසි වැස්සොත් ගඟ ගලයි. ගඟ ගලුවොත් කුඹුරු යට වෙයි. කුඹුරු යට වුණොත් අස්වැන්න විනාශ වෙයි. අස්වැන්න විනාශ වුණොත් මිනිසුන්ගේ ජීවිතේ බිඳ වැටේ. මිනිසුන්ගේ ජීවිතේ බිඳ වැටුණොත් ඔවුන් සොරකමට පෙළඹේ. සොරකමට පෙළඹුණොත් සමාජ අපචාර වැඩි වෙයි. මෙන්න මේ වගේ හැම දෙයකදීම හේතුඵල සම්බන්ධතාවයක් තියෙනවා. අපි දන්නවා අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්සෝ පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව කියලා අපි පටිච්චසමුප්පාදේ සාකච්ඡා කරලා තියෙනවා. එහෙමනම් බුදුදහම මෙතනදී ප්‍රාක් බෞද්ධ යුගයේ කියන්නේ බුදුන් බිහිවීමට බුදුන් ඇතිවීමට පෙර යුගයේ විවිධ චින්තකයෝ විවිධ ආගමික නායකයින් මේ දුක කියන එක විග්‍රහ කරලා තියෙනවා. ඊශ්වර නිර්මාණවාදයට අනුව දුක කියන්නේ දෙවියන් වහන්සේ විසින් ඇති කරනු ලබන්න. ඒ වගේම සමහරක් හිතුවා දුක කියන්නේ දෙවියන් වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි ඉබේ සිදුවන ක්‍රියාවලියක්. ඒක ඉබේ සිදුවන්නක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ බිහිවීම සමග බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැහැ මේ දුක කියන්නේ ඉබේ සිදුවන්නක්වත් දෙවියන් වහන්සේ විසින් ඇති කරන්නක්වත් නෙවෙයි. මේ දුක කියන්නේ එක හේතුඵලවාදයේ මත ඇතිවෙන දෙයක් කියන බව. එහෙනම් ඊශ්වර නිර්මාණවාදයට අනුව දුක කියන්නේ දිව්‍යංගයේ කැමැත්ත අනුව ඇතිවන්න. තවත් මත අනුව එය ඉබේ සිදුවන්න. දුකට හේතුව තණ්හාව. තණ්හාව කියන්නේ ඇත්තෙන්ම ආශාව. දුකට හේතුව තණ්හාවයි කියලා මෙතන කියනවා. බුද්ධ දේශනාවට අනුව සියලු ආකාර දුක්වලට හේතුව ආශාව, ඇල්ම, රාගය ආදී නොයෙක් ආකාර රූප වලින් දැක්වෙන තෘෂ්ණාවයි. ධම්මපදයේ බුද්ධ වර්ගයේ දැක්වෙන පහත් සඳහන් ගාථාවෙන් ඒ පැහැදිලි වෙයි. එහෙනම් මොකද්ද කියන්නේ? බුද්ධ දේශනාවට අනුව සියලු ආකාර දුක්වලට හේතුව ආශාව. ආශාව, ඇල්ම, රාගය. අපි දන්නවා බුදුදහමේ දේශනා කරලා තියෙනවා නත්ති රාග සමෝ අග්ගි. රාගයේ තරම් සරගින්නක් තවත් නැහැ. එහෙමනම් මේ සමාන වචන වලින් හඳුන්වන්නේ මොකද්ද දරුවනි? තණ්හාව. ආදී නොයෙක් ආකාර රූප වලින් දැක්වෙන තෘෂ්ණාව. ධම්මපදයේ බුද්ධ වර්ගයේ දැක්වෙන පහත් සඳහන් ගාථාවෙන් එය පැහැදිලි වේ. බලමු. න කහාපන වස්සේන න කහාපන වස්සේන කිත්ති කාමේසු විජ්ජති. අපස්සාදා දුකාකාමා න කහාපන වස්සේන කිත්තිකාමේසු විජ්ජති. අපස්සාදා දුකාකාමා ඉති විඤ්ඤාය පණ්ඩිතා. එහෙනම් බලන්න ධම්මපදේ බුද්ධ වර්ගයේ දැක්වෙන ධම්මපදයේ බුද්ධ වර්ගයේ දැක්වෙන පහත් සඳහන් ගාථාවෙන් ඒක පැහැදිලි වෙනවා.
න කහාපන වස්සේන කිත්ති කාමේසු විජ්ජති අපස්සද්දා දුකා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ න කහාපන වස්සේන කිත්ති කාමේසු විජ්ජති අපස්සාදා දුකා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ. මෙන්න මේ ධම්මපදයේ බුද්ධ වර්ගයේ දක්වන මෙන්න මේ ගාථාවෙන් මේක පැහැදිලි වෙනවා කොහොමද මිනිසාට කහවණු වැස්සකිනුත් කාමයන් තෘප්තියක් ඇති නොවේ. අන්න බලන්න මිනිසාට කහවණු වැස්සකිනුත් කාමයන් තෘප්තියක් ඇති නොවේ. මේ නිසා කාමයෝ සිහිනෙන් පානය කළ පැනක් මෙන් මද ආස්වාද ඇතියෝය. ඒ නිසා කියනවා මේ කාමාශාව කහවණු වැස්සක් වැස්සත් මිනිසුන්ට මේ කාමාශාවන් පිළිබඳ තෘප්තිය ඇති වෙන්නේ නැහැ. හරියට මේ කාමාශාවන් කියන්නේ සිහිනෙන් පානය කළ පැන් වගේ. මද ආස්වාද ඇතියෝය. බොහෝ දුක් ඇතියෝ යයි පණ්ඩිතයා නුවණින් දැනගත යුතුය. එහෙනම් මෙන්න මේ කාමයන්හි ආශාව බොහෝ දුක්ගෙන දෙනවයි කියලා බුද්ධිමතා පණ්ඩිතයා විසින් අවබෝධ කරගත යුතුයි. එහෙනම් මේ බව සඳහන් වෙන්නේ ධම්මපදයේ බුද්ධ වර්ගයේ න කහාපන වස්සේන කිත්තිකාමේසු විජ්ජති අපස්සාදා දුකා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ. මිනිසෙකුට කහවණු වැස්සකිනුත් කාමයන්හි තෘප්තියක් ඇති නොවෙනවා. මේ නිසා කාමයෝ සිහිනෙන් පානය කළ පැනක් මෙන් මද ආස්වාදයක් ගෙන දෙනවා. බොහෝ දුක් ඇතියෝ යයි. ඒ කියන්නේ මෙන්න මේ කාමයන්හි ආශාව බොහෝ දුක් ගෙන දෙනවයි කියලා පණ්ඩිතයා විසින් දැනගත යුතුයි අවබෝධ කර ගත යුතුයි කියන එකයි මෙතනින් පැහැදිලි කරන්නේ. බුදුදහමේ ඉගැන්වෙන පටිච්ච සමුප්පාද දේශනාවට අනුව හේතුඵලවාදී ඉගැන්වීම කියන්නේ හැම දෙයක්ම එකිනෙකට බැඳී පවතී. එක මුල් හේතුවක් නැත. ඒ අනුව දුක්ඛේ හේතුව ලෙස දැක්වෙන තණ්හාවටද හේතුවක් තිබේ. එනම් වේදනාවයි. වේදනාවටද හේතුවක් තිබේ. එනම් ස්පර්ශයයි. මේ අන්දමට චක්‍රාකාර පැවැත්මක ප්‍රතිඵල වශයෙන් දුක්ඛ ප්‍රභවය සිදුවන බවද අප මෙහිදී සැලකිය යුතුය. මන් දරුවන්ට මුලින් පැහැදිලි කළා හේතුඵලවාදී. අවිජ්ජාපච්චය සංඛාරා අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා. සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතනං සලආයතනපච්චය පස්සෝ පස්සෝපච්චය වේදනා වේදනාපච්චය තණ්හා. මේ තියෙන්නේ වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව ඔය ටික. එහෙමනම් මෙතන මොකද්ද කිව්වේ? ස්පර්ශයයි. මේ අන්දමට චක්‍රාකාර පැවැත්මක ප්‍රතිඵල වශයෙන් දුක්ඛ ප්‍රභවයේ සිදුවන බවද අප මෙහිදී සැලකිය යුතුයි. එතකොට බුදුදහම ඉගැන්වෙන්නේ බුදුදහම දේශනා කරන්නේ අපි මෙතනින් අවබෝධ කරගන්න ඕන දරුවනේ දුක කියන්නේ දෙවියන් කෙනෙක්ගේ නිර්මාණයක්වත් නැත්නම් ඊශ්වර නිර්මාණවාදයක්වත් ඉබේ සිදුවන ක්‍රියාවලියක්වත් නෙමෙයි. මේ දුක කියන්නේ හේතුඵලවාදීව ඇතිවන දෙයක්. ඒකයි කියන්නේ මිනිස්යා පෘථග්ජන මිනිස්යාට මේ පංචකාමයන්ගෙන් ඔහු කෙසේවත් තෘප්තිමත් කරන්න බෑ. ඔහු තෘප්තිමත් කිරීම අපහසුයි. න කහාපන වස්සේන කිත්තිකාමේසු විජ්ජති කියන ධම්මපදයේ බුද්ධ වර්ගයේ ගාථාව ගෙන හැර දක්වමින් ඒකයි පැහැදිලි කළේ. එහෙනම් බලන්න. මෙතන අපි මේ ටික විතරක් ලියාගමු. ස්පර්ශය නිසා
වේදනාව. ඊළඟට වේදනාව නිසා තණ්හාව. නිසා භව. නැත්තම් දුක. ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනවා. තණ්හාව නිසා භවයක් ඇති වෙනවා. තණ්හා පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ. ඒ විදිහට හේතුඵලවාදීව මේක සිද්ධ වෙමින් ඉදිරියට යනවා. එහෙමනම් බුදුදහම පැහැදිලි කරනවා දුක කියන්නේ ඊශ්වර නිර්මාණවාදයක්වත් ඉබේ සිදුවන ක්‍රියාවලියක්වත් නෙමෙයි. දුක කියන්නේ හේතුඵලවාදීව සිද්ධ වෙන දෙයක්. මේ සියල්ලම දුක පමණක් නෙවෙයි මේ ලෝකේ සිදුවෙන සියල්ලම සියලු දේම වර්තමානයේ භෞතික විද්‍යාව පිළිගන්නවා. කිසිම දෙයක් નિરાයාසයෙන් ඇති වෙන්නේ. ඒ කියන්නේ හැම දෙයක්ම හේතුඵලවාදී පදනම මත සිද්ධ වෙනවායි කියන එක නූතන විද්‍යාව පවා පිළිගන්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක කියන්නේ ඉබේ සිදුවන ක්‍රියාවලියක් නෙමෙයි දරුවනේ හේතුඵල සම්බන්ධතාවය මත සිදුවන දෙයක්. බුදුරජාණන් වහන්සේ දුක හටගන්නා අන්දම සංයුත්ත නිකායේ දුක්ඛ සූත්‍රයේද ඊතා සැකෙමින් මෙසේ දක්වා ඇත. මෙන්න මේ ටික සමහර අපිට ප්‍රශ්න සකස් වුණයින් පසුව දරුවනි අපිට ප්‍රශ්නය සකස් වෙන්නේ උදාහරණ දෙකක් දක්වමින් පැහැදිලි කරන්න. එහෙනම් මේ මෙතනින් ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දුක හටගන්නා හේතුව පැහැදිලි කොට ඇත්තේ නැත්නම් දේශනා කොට ඇත්තේ කෙසේද? අවස්ථා දෙකකට උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න කියලා આવොත් අපිට මෙන්න මේ උද්දෘත පාඨ සහ ඒ පාඨ අඩංගු ග්‍රන්ථ අපිට වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දුක හටගන්නා අන්දම සංයුත්ත නිකායේ දුක්ඛ සූත්‍රයේ දුක්ඛ සූත්‍රයේද ඊතා සැකෙමින් මෙසේ දක්වා ඇත. මහණෙනි දුක් හට ගැනීම කෙසේද? ඇසත් රූපත් නිසා චක්කු විඥානය උපදී. බලන්න. ඇස රූප දෙක නිසා මොනවාද උපදින්නේ? චක්කු විඥානය. ඇසත් රූපත් නිසා චක්කු විඥානය උපදී. මේ තුනේ එක්වීම ස්පර්ශයයි. මෙන්න මේ ඇසත් රූපයත් චක්කු විඥානයක් කියන තුනම එකතු වෙන තමයි ස්පර්ශය තියෙන්නේ. ස්පර්ශය හේතුවෙන් වේදනාව වේ. මෙන්න මේ තුනේම එකතුවෙන් මොකද්ද වෙන්නේ? ස්පර්ශය. ස්පර්ශය හේතුවෙන් වේදනාව වේ. මෙන්න මේක නිසා වේදනාව ඇති වෙනවා. මෙන්න මේක නිසා තණ්හාව ඇති වෙනවා. බලන්න ඇස රූපය දෙක නිසා චක්කු විඥානය ඇති වෙනවා. ඇසත් රූපයත් චක්කු විඥානයත් නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය ඇති වුණු නිසා වේදනාව ඇති වෙනවා. වේදනාව ඇති වූ නිසා තණ්හාව ඇති වෙනවා. පැහැදිලිවම අපිට මේ කරුණ දිහා බලනකොට
තේරෙනවා බුදුදහම මේ දුක කියන දේ මේ සිදුවෙන සියලුම ක්‍රියාවලිය ගෙනහැර දක්වන්නේ ඊශ්වර නිර්මාණවාදයක් ලෙසවත් ස්වභාවික සිදුවෙන දෙයක් ලෙසවත් නෙමෙයි හේතුඵල සම්බන්ධතාවය මත සිදුවෙන දෙයක් කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දුක හටගන්නා අන්දම පැහැදිලි කරනවා කොතනද දරුවනි? සංයුත්ත නිකායේ දුක්ඛ සූත්‍රේ. එතනදී උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි දුක් හට ගැනීම කෙසේද? අසත් රූපත් නිසා චක්කු විඥානිය උපදී. මෙන්න මේ දෙක නිසා චක්කු විඥානිය උපදිනවා. මේ තුනේම එක්වීම නිසා ස්පර්ශය තියෙනවා. ස්පර්ශය ඇතිවීම නිසා වේදනාව ඇති වෙනවා. වේදනාව ඇතිවීම නිසා තණ්හාව ඇති වෙනවා. අංගුත්තර නිකායේ තණ්හා සූත්‍රයේදී ඔන්න තවත් උදාහරණයක්. අංගුත්තර නිකායේ තණ්හා සූත්‍රයේදී මෙන්ම ඉති උත්තක පාළියේ එන තණ්හානුප්පාද සූත්‍රයේ තණ්හුප්පාද සූත්‍රයේද තණ්හාව දුකෙහි සම්භවය හෙවත් දුක උපදවන දෙය හැටියට තණ්හාව දෙවෙනි කොටගත් තැනැත්තාට සසරින් එතර නොවිය හැකි බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එහෙනම් අංගුත්තර නිකායේ තණ්හා සූත්‍රයේ තියෙනවා මෙතන ඉති උත්තක පාළියේ එන තණ්හුප්පාද සූත්‍රයේ තියෙනවා. මෙන්න මේ සූත්‍ර දෙකේම කියනවා තණ්හාව තමයි දුකෙහි සම්භවය. එහෙනම් මේ සූත්‍ර දෙකේම කියනවා තණ්හාව යනු දුකෙහි සම්භවය ඇති කරයි. මේක තමයි සරලවම කියන්න තියෙන්නේ. එහෙනම් දුක ඇති කිරීමේ ප්‍රධානම දෙය වන්නේ තණ්හාව. එහෙනම් මේ තණ්හාව මූලික කරගත් කෙනාට සසරෙන් එතර විය නොහැකි බව, ඒ කියන්නේ මේ සංසාරය නිමා කළ නොහැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අනුව දුක ඇතිවීමේ එකම හේතුව හෝ පළමුවැනි හේතුව තෘෂ්ණාව නොවන නමුත් එය ඊතා පැහැදිලි ප්‍රකට හේතුවකි. හැම තැන පැතිර පවත්නා හේතුවයි. මෙහි තණ්හා යනුවෙන් ගැනෙන්නේ කාමය, ධනය, බලය ආදිය පිළිබඳ ආශාව පමණක් නොව දෘෂ්ටි, මතවාද, ආකල්ප, විශ්වාස ආදියද තෘෂ්ණාවටම අයත්ය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව පුද්ගල సంతානයේ පවත්නා දුක් මෙන්ම ආර්ථික, සමාජික හා දේශපාලනමය ආදී සියලු දුක් කරදර විපත් සියල්ල තෘෂ්ණා මුල් කොටගෙන ඇතිවේ. එහෙනම් මේ සියල්ලම දුක ඇතිවීමේ ප්‍රධාන හේතුව තමයි තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ තමන්ගේ ධනය පිළිබඳ, බලය පිළිබඳ, සම්පත් පිළිබඳ, භෞතික වස්තුන් පිළිබඳ ඇතිවන ආශාව පමණක් නෙමෙයි. සමහර විට දැන් මම දරන මතවාදයක් තියෙනවා. මං ඒ මතවාදයේ තුල දැඩිව එල්බගෙන ඉන්නවා. දරුවන් අදහන ආගමක් හෝ දර්ශනයක් හෝ මොනහරි විශ්වාසයක්, භක්තියක් තියෙන්න පුළුවන්. දරුවන් ඒ භක්තිය තුල දැඩිව එල්බගෙන සිටීමත් මෙතනදී ආශාවක් ලෙස තමයි, තණ්හාවක් ලෙස තමයි ගැනෙන්නේ. එහෙනම් මේ අනුව දුක ඇතිවීමේ එකම හේතුව හෝ පළමුවෙනි හේතුව තෘෂ්ණාව නොවන නමුත් එය ඊතා පැහැදිලි ප්‍රකට හේතුවකි. හැම තැන පැතිර පවත්නා හේතුවයි. මෙහි තණ්හා යනුවෙන් ගැනෙන්නේ අනබන් කාමය, ධනය, බලය ආදිය පිළිබඳ ආශාව පමණක් නොව
දෘෂ්ටි මතවාද ආකල්ප විශ්වාස ආදියද දෘෂ්ටි මතවාද ආකල්ප විශ්වාසය කාමය ධනය බලය එතකොට මෙතනින් තියෙනවා දෘෂ්ටි මතවාද ආකල්ප විශ්වාස එහෙනම් කාමය ධනය බලය විතරක් නෙවෙයි තෘෂ්ණාවට අයිති වෙන්නේ දෘෂ්ටිය මතවාද ආකල්ප විශ්වාස ඒ වගේමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව පුද්ගල సంతානේ පවත්නා දුක් මෙන්ම ආර්ථික සමාජික හා දේශපාලනමය ආදී සියලු දුක් කරදර විපත් සියල්ල තෘෂ්ණා මුල් කොටගෙන ඇති වෙයි. එහෙමනම් මිනිසාගේ ජීවිතයේ ආර්ථික දේශපාලන සමාජීය දැන් මෙන්න මේ අපි හිතමුකෝ ආර්ථික ලොකු පාඩුවක් සිද්ධ වෙනවා මොනවා හරි දෙයක් නැති වෙනවා ආර්ථිකමය වශයෙන් ඇතිවන කරදර විපත් දේශපාලනමය වශයෙන් ඇතිවන කරදර විපත් සමාජීය ඒ කියන්නේ සමාජීය සත්‍යයක් ලෙස අපිට ඇතිවන කරදර විපත් මේ සියල්ලම තෘෂ්ණාව මුල් කොටගෙන සිදුවෙන දේවල් මොනවා හරි දෙයක් සිද්ධ වෙනවා නම් මෙන්න මේ ශේස්ත්‍ර සම්බන්ධයෙන් ඒ සියලු දේවල් තෘෂ්ණාව මුල් කොටගෙන සිදු වෙනවා කියනවා එහෙනම් තෘෂ්ණාව කියන්නේ මෙන්න මේ සියල්ල කෙරෙහිම ඇති වෙන දෙයක් අපිට කාමයේ පිළිබඳ තෘෂ්ණාවක් ඇති වෙන්න පුළුවන් ධනයේ පිළිබඳ තෘෂ්ණාවක් ඇති වෙන්න පුළුවන් බලයේ පිළිබඳ තෘෂ්ණාවක් හෙවත් තණ්හාවක් ඇති වෙන්න පුළුවන් දෘෂ්ටිය පිළිබඳ තණ්හාවක් ඇති වෙන්න පුළුවන් මතවාද පිළිබඳ තණ්හාවක් ඇති වෙන්න පුළුවන් ඒ වගේමයි ආකල්ප පිළිබඳ තණ්හාවක් ඇති වෙන්න පුළුවන් විශ්වාසයන් පිළිබඳ තණ්හාවක් ඇති වෙන්න පුළුවන් එහෙනම් මෙන්න මේ සියල්ල ආර්ථික දේශපාලන සමාජීය වශයෙන් විවිධ ශාස්ත්‍රයන් කරා විකාශනය වෙනවා මෙන්න මේ සියලු ශාස්ත්‍රවලදී ඇතිවන දුක් කරදර සියල්ලම මිනිසාගේ තණ්හාව මූලික කරගෙන සිද්ධ වෙන දෙයක් ලෙස තමයි දක්වන්නේ අපිට හිතන්න පුළුවන් තණ්හාවට සමහර කට්ටිය තමන්ගේ අදහස් ගැන තමන්ගේ මතවාද ගැන තමන්ගේ ඇදහිලි ගැන තමන්ගේ විශ්වාස ගැන තමන්ගේ ධනය ගැන තමන්ගේ බලය ගැන තමන්ගේ තරාතිරම ගැන අපි සාමාන්‍යයෙන් ජීවිතේ ජීවත් වෙනකොට දරුවෝ දන්නවා අපිට ජීවිතයේදී විවිධ පුද්ගලයන් ආශ්‍රය කරන්න ලැබෙනවා විවිධ පුද්ගලයන් ආශ්‍රය කරන්න ලැබෙනකොට විවිධ ගතිගුණ තියෙන පුද්ගලයන් අදහස් තියෙන පුද්ගලයන් මතවාද තියෙන පුද්ගලයන් විශ්වාසයන් තියෙන පුද්ගලයන් අපිට මුණ ගැහෙනවා එහෙනම් යම්කිසි දෙයක දැඩිව එල්බගෙන ඉන්නවා නම් අන්න ඒ පිළිබඳ තෘෂ්ණාවෙන් පෙළෙන කෙනෙක් වෙනවා අන්න ඒ නිසයි දරුවනි බුදුදහම අපිට පැහැදිලි කරන්නේ සියල්ල සිද්ධ වෙන්නේ හේතුඵලවාදී න්‍යායට අනුවයි කියලා විශ්වාස කරන්න කියලා. එහෙමනම් කාමය, ධනය, බලය, දෘෂ්ටි, මතවාද, ආකල්ප, විශ්වාස සියල්ලම තෘෂ්ණාව ඇතිවීම සඳහා මුල් වෙනවා. එහෙනම් මිනිසා සතු ආර්ථික දේශපාලන සමාජීය වශයෙන් මිනිසාට මුහුණ දෙන්න ලැබෙන දුක් කරදර සියල්ලම මෙන්න මේ කියන තෘෂ්ණා මුල් කරගෙන සිද්ධ වෙන දේවල්. ධම්මපදයේ දැක්වෙන පහත් සඳහන් ගාථාවෙන් මේ කරුණ වඩාත් පැහැදිලි වේ. ඔන්න අපිට තවත් අදහසක් ගෙන හැර දක්වනවා. උදාහරණයක්.
ධම්මපදේ යතාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති ඒවම්පි තණ්හා නුසේ අනුහතේ නිබ්බන්තති දුක්ඛ මිදම් පුනප්පුනං. ඒ කියන්නේ යතාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති ඒවම්පි තණ්හා නුසේ අනුහතේ නිබ්බන්තති දුක්ඛ මිදම් පුනප්පුනං. මොකද්ද මේකේ අදහස? කිසියම් ගසක මුල උපද්‍රවයක් රහිතව තිබෙන විට එම ගස කොතරම් කැපුවත් නැවත දලුලා වැඩෙයි. එසේම තණ්හාව හා ඒහා සම්බන්ධ සියලු ක්ලේශයන් නසනතුරු මේ සංසාරික දුක කෙලවර නොවේ. බලන්න ධම්මපදයේ දැක්වෙන පහත සඳහන් ගාථාවෙන් මේ කරුණ වඩාත් පැහැදිලි වෙනවා. යතාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති ඒවම්පි තණ්හා නුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛ මිදම් පුනප්පුනං. යම්කිසි ගසක මුලට හානියක් නොවී තියෙන විට මුල උපද්‍රවයක් නැතිව තියෙනවා නම් එම ගස කොතරම් කපා දැමුවත් නැවත දලුලා වැඩෙනවා. යම්කිසි ගසක මුල උපද්‍රවයක් රහිතව තියෙන විට එම ගස කොතරම් කපා දැමුවත් අතු ඉති කඳ කපා දැමුවත් නැවත ඒ ගහ දලුලා වැඩෙනවා. අන්න ඒ වගේමයි තමා දරුවනි තණ්හාව හා ඒහා සම්බන්ධ සියලු ක්ලේශයන් නැති කළා දමන තාක්කල් මේ සංසාරික දුක ඇතිවීම වළක්වන්න බෑ. අර ගහ පැලවෙන එක වළක්වන්න බෑ වගේම තමයි සංසාරික දුක කියන එක නැති කළා දාන්නත් බෑ. එහෙනම් මොකද්ද කරන්න ඕන? අර ගසේ ශක්තිමත්ව තිබෙන උපද්‍රවයක් නැතිව තිබෙන මුල ගලවා දාන්න ඕන.
මුල ගලවා දැම්මෙන් පස්සේ ගහ කොච්චර කැපුවත් දලුලා වැඩෙන්නේ නැහැ වගේ. එහෙනම් ඉන්නේ ඒ විදිහට මේ උපමාවක් ගෙන හැර දක්වන්නේ යම්කිසි ගසක මුල උපද්‍රවයක් රහිතව තියෙන විට එම ගස කොතරම් කපා දැමුවත් නැවත දලුලා වැඩෙනවා. අන්න ඒ වගේ තමයි තෘෂ්ණාව සහ ඒහා සම්බන්ධ සියලු ක්ලේශයන් නැති කර දමන තාක්කල් මේ සංසාරික දුක දිගටම සිද්ධ වෙනවයි කියන එක. එහෙනම් මෙතන තවත් උදාහරණයක් අපි දාගත්තා ධම්මපදයේ සඳහන් ගාතාවක්. එහෙනම් මේකත් උදාහරණයක් වශයෙන් ගෙන හර දක්වන්න පුළුවන් නම් දරුවන්ට හොඳයි. මේ අර අදහස ලියන්න තිබ්බ ඉඩ ටික අපි අදහස් එතන ලියපු නිසා මෙතන මුකුත් ආපහු සටහන් කරන්න අවශ්‍ය නැහැ. මෙතන සටහන් කරන්න තියෙන කරුණු ටික තමයි දරුවනි මේ සටහන් වෙලා තියෙන්නේ මෙතන. ඒ සටහන් වෙච්ච කරුණු ටික තමයි මෙන්න මේ කියන ධම්මපදයේ ගාථාවේ අදහස. මේන්ද ප්‍රකට වන්නේ සියලු දුක්වලට ප්‍රධාන හේතුව තණ්හාව බවයි. තණ්හාව මුලින් උපුටා දැමීමෙන්ම දුක් රැස නැති කළ හැකි බවයි. එහෙනම් මෙතනදිත් පැහැදිලි වෙනවා මේ සියලුම දුක්වලට හේතුව තමයි තණ්හාව. එහෙනම් තණ්හාව මුලින් උපුටා, ඒ කියන්නේ මුලින්ම උපුටා දමන තාක්කල් මේ දුක කියන එක ඇතිවීම වළක්වන්න කිසියෙකුටත් බැහැ කියන එකයි මෙතනින් අදහස් වෙන්නේ. බලන්න තණ්හාව. දුක්ඛ සමුදය වශයෙන් දැක්වෙන මේ තණ්හාව යනු කුමක්ද? එය දුක් ඇති කරන්නේ කෙසේද? තණ්හාව නැති කිරීමෙන් දුක් නැතිවන්නේ කෙසේද? යන කරුණු පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල දේශනා කළා. සංයුත්ත නිකාය ජනේති සූත්‍රය, සූත්‍රයේ දැක්වෙන පරිදි කවරෙක් සත්වයා උපදවන්නේද යනුවෙන් වරක් දෙවියෙකු විසින් අසන ලද ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ විසින් දෙන පිළිතුර ඌයේ තණ්හාව සත්වයා උපදවයි. එහෙනම් තණ්හාව ගැන මෙතන සඳහන් වෙනවා ආයේ දුක්ඛ සමුදය වශයෙන්. ඒ කියන්නේ දුක හට ගැනීමනේ. දුක කියන එක මොකක්ද කියලා අපි විග්‍රහ කරගත්තා මුලින්ම. දැන් දුක හට ගැනීම ගැන කතා කරන්නේ. දුක හට ගැනීම පිළිබඳ වශයෙන් දැක්වෙන මේ තණ්හාව යනු කුමක්ද? දුක හට ගැනීම සඳහා හේතු වෙන බලපාන උපස්තම්භක වන මේ දුක කියන්නේ නැත්නම් මේ තණ්හාව කියන්නේ දුක ඇතිවීම සඳහා බලපාන තණ්හාව කියන්නේ මොකක්ද? එය දුක් ඇති කරන්නේ කෙසේද? තණ්හාව නැති කිරීමෙන් දුක් නැතිවන්නේ කෙසේද? යන කරුණු පිළිබඳ බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී දේශනා කළා තියෙනවා. සංයුත්ත නිකායේ ජානේති සූත්‍රයේ දැක්වෙන පරිදි කවරෙක් සත්වයා උපදවන්නේද? මොකද්ද මේ උදාහරණේ? සංයුත්ත නිකාය ජානේති. එහෙනම් මේක අහනවා බුදුන්ගෙන් කවරෙක් සත්වයා උපදවන්නේද? මේ ප්‍රශ්නයක්. සත්වයා උපදවන්නේ කවුද? ඒ කියන්නේ නැත්තම් මේ භවයක් ඇති කරන්නේ කවුද කියලා අහන්නේ. දෙවියෙක් ඇසුවා බුදුන්ගෙන් කවරෙක් සත්වයා උපදවන්නේද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. මෙතන අපි ප්‍රශ්නය කියලා දාගමු. පිළිතුර තණ්හාව සත්වයා අනබාන් මේ උදාහරණ කොච්චර හොඳින් ගෙන හැර දක්වනවද කියලා. සංයුත්ත නිකායේ ජානීති සූත්‍රයේ තියෙනවා
එක්තරා දෙවියෙක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කවරෙක් සත්වයා උපදවන්නේ? මේ සත්වයා උපදවන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ සරල පිළිතුරක් දෙනවා ඒකට. තණ්හාව තමයි සත්වයා උපදවන්නේ. එහෙනම් මේ භවයක් ඇතිවීම සඳහා සංසාරේ එක දිගට ඉපදෙමින් මැරෙමින් යන ප්‍රධාන හේතුව තමයි තණ්හාව කියන එක. එහෙනම් සංයුත්ත නිකායේ ඥානීති සූත්‍රයේ අහන ඒ දෙවියන්ගේ ප්‍රශ්නය තමයි කවරෙක් සත්වයා උපදවන්නේද? ඒකට බුදුන් දෙනවා පිළිතුරක්. තණ්හාව තමයි මේ සත්වයා උපදවන්නේ යනුවෙන්. රාගයෙන් රත් වූ සත්වයා තමන් විසින්ම හෙළන ලද දැලෙහි වැටි නැසෙන මකුළුවාමෙන් තණ්හාව නැමැති දිය පහරෙහි වැටි නැසෙන අතර නුවණැත්තෝ ඒ දැල කපා දමා සියල්ල කෙරෙහි ආශාවත් හැරීමෙන් සියලු දුකින් මිදී නිවනට යන්නාහයි. රූපයෙන් මත්ව සිටි කේමා රජ බිසවට බුදුජානන් වහන්සේ වදාළහ. මේක සඳහන් වෙන්නේ ධම්මපදයේ තණ්හා වග්ගයේ 14 වෙනි ගාථාව. කාටද මේක දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ? රූපයෙන් මත්ව සිටි කේමා රජ බිසවට. මොකද්ද කියන්නේ? රාගයෙන් රත් වූ සත්වයා තමන් විසින්ම හෙළන ලද දැලෙහි නැසෙන මකුළුවාමෙන් තණ්හාව නැමැති දිය පාරෙහි වැටි නැසෙන අතර නුවණැත්තෝ ඒ දැල කපා දමා සියල්ල කෙරෙහි ආශාවත් හැරීමෙන් සියලු දුකින් මිදී නිවනට යන්නාහයි. එතකොට මෙතන රූපයෙන් මත් වෙලා හිටිය. අපි දන්නවා සාමාන්‍ය ජීවිතයේදී වර්තමාන සමාජී පවා ගැහැණු දරුවන් රූපයෙන් ලස්සන වුණාම එම රූපය පිළිබඳව Taman උඩඟු වෙමින් සමාජයේ අනිත් අයට ගරහමින් එහෙම අපිට සමාජයේ නිතරම දකින්න ලැබෙනවා රූපයෙන් මත් වෙලා සමහර කට්ටිය. ඒ නිසා අපි මෙහි යථාර්ථය හේතුඵලවාදී දහම බුදුරජාණන් වහන්සේ අර කේමා බිසවට දේශනා කරනවා රාගයෙන් රත් වූ සත්වයා තමන් විසින් හෙළන ලද දැලෙහි තමන්ම වැටි ව්‍යසනයටපත් වෙනවා අමාරු වැටෙනවා වගේ අර තණ්හාව නැමැති දිය පහරේ වැටි නැසෙන අතර නුවණැත්තෝ මේ බව හොඳින් තේරුම්ගෙන සියල්ල කෙරෙහි ආශාව අතහැර නිවන් අවබෝධ කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ කේමා බිසවට දේශනා කරනවා. තණ්හාවට දාසව තණ්හා දැලෙහි බැඳුණු අඳුරෙහි පැටළුණු ජනයා සසර දිග්ගස්සති යයිද බලන්න. තණ්හාවට දාසව දැලෙහි බැඳුණු අඳුරෙහි පැටළුණු ඒ කියන්නේ අපි සාමාන්‍ය කියන්නේ තණ්හාවට දාස වෙනවා වහල් වෙනවයි කියලා අපි හැඟීම් වලට වහල් වෙනවා. ඒ කියන්නේ ඒකේ සේවකයෙක් වගේ අපි ඒ தත්ත්වයට පහත් වෙනවා එතනදී. ඒක නිසා තණ්හාවට දාසව දැලෙහි බැඳුණු නැත්නම් අඳුරෙහි පැටළුණු ජනයා මොකද කරගන්නේ? Tamanගේ සංසාර ගමන තවත් දිග්ගස ගන්නවා. ඒ කියන්නේ තණ්හාවට වහල් වෙලා දැලෙහි බැඳුණු අඳුරෙහි පැටළුණු ජනතාව මොකද වෙන්නේ? තමන්ගේ සංසාර ගමන තවත් දිග්ගස ගැනීමක් කරන්නේ. පුනර්භවයෙන් නැවත ඇති කර ගනිතීද? බුදුරජාණන් වහන්සේ වරක් භික්ෂුන් වහන්සේට පැහැදිලි කර අන්දම මොකේද මේක? අංගුත්තර නිකායේ උපක්ලේශ සූත්‍රය. එහෙනම් තණ්හාවට වහල් වෙලා දැලෙහි බැඳුණු අඳුරෙහි පැටළුණු ජනතාව මිනිසුන් තමන්ගේ සංසාර ගමන තවත් දිග්ගස ගන්නවා. ඒ කියන්නේ ඊළඟ පුනර්භවය ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
කොතනින්ද මේ උදාහරණය ගන්න දරුවනි? අංගුත්තර නිකායේ උපක්ඛිලේශ සූත්‍රයෙන්. තමන් වහන්සේ තණ්හාව නැසූ බවත් ආත්ම භාවය නැමැති ගෙය තනන වඩුවා තණ්හාව බවත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරු උදානයක් ලෙස පළ කළ අන්දම අපි බුදු සිරිතෙන් ඉගෙන ගන්නෙමු. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ආසාව අත්හැරියා. ඒ වගේමයි ආත්ම භාවය නැමැති ගිය සදන වඩුවා තණ්හාව බවත්. ඒ කියන්නේ ආත්මය නැමැති ගෙය හදන වඩුව තමයි තණ්හාව. ඒ වඩුව තමයි ඊළඟ ආත්මේ හදන්නේ. ඒ වඩුව තමයි ඊළඟ ආත්මේ හදන්නේ. එහෙනම් තණ්හාව බවත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් උදාන වාක්‍යයක් දේශනා කරා. එහිදී උන්වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ තණ්හාව නැති කරා. ආශාව නැති කරා. ආත්ම භාවය නැමැති ගෙය හදන ආත්ම භාවය කියන්නේ ගෙයක් නම් ඒ ගේ හදන වඩුව තමයි තණ්හාව. එහෙනම් දරුවනි වඩුවා නොහිටියොත් ආත්මය නැමැති ගෙයක් නැහැ. එහෙනම් තණ්හාව නැති වුණොත් ආත්මයක් නැහැ කියන එකයි එතනින් අදහස් වෙන්නේ. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරු උදානයක් ලෙස පළ කළ අන්දම අපි බුදු සිරිතෙන් ඉගෙනගෙන තියෙනවා. මෙහි මුලදී සඳහන් කළ ධම්මචක්කප්පවත්තන සූත්‍රයට අනුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යනුවෙන් තණ්හාව තුන්වැදෑරුම්ය. ධම්මචක්කප්පවත්තන සූත්‍රයට අනුව දරුවනි මේ තණ්හාව එක කාම තණ්හා, දෙක භව තණ්හා, තුන විභව තණ්හා. බලන්න අපි දුක්ඛ ආර්ය සත්‍යයේදී දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංස්කාර දුක්ඛතා කියලා කිව්වා. ඒ වගේමයි දුක හට ගැනීම. දුක හටගන්නේ තණ්හාව නිසානේ. ඒ තණ්හාවත් ආකාර තුනක් තියෙනවා. මොනවාද දරුවනි? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දැන් අපි මේ දුක හට ගැනීම සඳහා බලපානු ලබන මේ තෙවදෑරුම් තණ්හාවන් පිළිබඳ සාකච්ඡා කරමු. කාම තණ්හා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංච කාමයන් පිළිබඳව ඇතිවන ඇලීම්, බැඳීම්, කාම තණ්හා නම් වේ. බලන්න කාම තණ්හාව කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංච කාමයන් පිළිබඳව ඇතිවන ඇලීම්, බැඳීම් කාම තණ්හා නම් වේ. අපි දන්නවා ඕනම සත්වයක උපදින තල 31ක් තියෙනවා කියලා අපි මුලින් සඳහන් කරා. ඒ තමයි කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය. මෙන්න මේ ලෝක තුනේ තල 31 බෙදලා යනවා. කොහොමද? කාම ලෝකය, මනුස්ස ලෝකය, සතර අපාය, සදිව්‍ය ලෝකය. දිව්‍ය ලෝක 6යි, අපාය 4යි, මනුස්ස ලෝකයයි. මෙන්න මේ ලෝක තුනේම අයගේ ප්‍රධාන අරමුණ තමයි
කම් සැප විඳීම. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඇස, කන, දිව, නාසය, ශරීරය කියන පංච ඉන්ද්‍රියන් උපයෝගී කරගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංච කාමයන් ආග්‍රහණය කරලා වින්දනයක් ලැබීම තමයි මේ කාම ලෝකයේ ප්‍රධාන ලක්ෂණය වෙන්නේ. එහෙනම් මනුෂ්‍ය ලෝකය, සතර අපාය සහ සදිවි ලෝකයේ ඉන්න සත්වයන් මේ කාමයන් පිළිබඳ ඇතිවන ආශාව හඳුන්වනවා දරුවනි කාම තණ්හා කියලා. එහෙනම් මොනවාද මේ කාමයන්? ඇස, කන, දිව, නාසය, ශරීරය කියන පංච ඉන්ද්‍රියන් උපයෝගී කර ගනිමින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කාමයන් අපි හොඳ ලස්සන රූපයක් දැක්කොත් ලස්සන රූපයකට අපි වශී වෙනවා. බුද්ධ කාලයේ ඉඳන් කතා තියෙනවා ලස්සන දේ නොලැබුණොත් නොකා නොබී. අද කාලේ නම් මිය යන කට්ටියක් ඉන්නවා. එහෙනම් ලස්සන රූපයකට අපි ආශා කරනවා. ඒ වගේමයි මිහිරි හඬට අපි ආශා කරනවා. හොඳ සුවඳට අපි ආශා කරනවා. දිවට ලොකු රසක් දැනුනොත් අපි නැවත නැවත ඒ රසය ඉල්ලනවා. මේක තමයි තණ්හාව කියන්නේ. රූපයක් දැක්කොත් ඒ රූපේ අපි ඉල්ලනවා අපේ හිත. හොඳ ශබ්දයක් ඇහුනොත් ඒ ශබ්දය නැවත නැවත අපි ඉල්ලනවා. හොඳ සුවඳක් දැනුනොත් ඒ සුවඳ නැවත නැවත අපි හිතමු කෑමක් කියලා හිතන්න. හොඳ රහක් තියෙන කෑමක් ලැබෙනවා. ඒ රහක් තියෙන කෑමක් ලැබුණොත් අපි නැවත නැවත එවැනි රහ තියෙන කෑම හොයනවා. අපිට සරලව හිතුවොත් දරුවනි හොඳ රසක් තියෙන කෑමක් කෑවොත් ඒ රස තියෙන කෑම කාලේ ඒ රසයේ වින්දයින් පස්සේ එතනින් පස්සේ නැවත නැවත ඉල්ලන්නේ නැත්නම් එතන තණ්හාවක් නැහැ. නැවත නැවත ඉල්ලීම තුළ අපි තමන්ගේ කියන තමන්ගේයි ග්‍රහණය කර ගැනීම තුළ තමයි මේ තණ්හාව තියෙන්නේ. ඒ වගේම හොඳ ස්පර්ශයක් ලැබුණොත් අපි ඒ දෙයට ආශා කරනවා. නැවත නැවත ඒ ස්පර්ශය බලාපොරොත්තු වෙනවා නම් එතන තණ්හාවක් තියෙනවා. එහෙනම් ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන් උපයෝග කරගනිමින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංච කාමයන් අපේක්ෂා කිරීම, නැවත නැවත අපේක්ෂා කිරීම හඳුන්වනවා දරුවනි කාම තණ්හාව කියලා. පුජ්‍යලයා නිරතුරුවම දුක පිළිකුල් කරයි. සැප කැමති වෙයි. එබැවින් දුක් දොම්නස් වේදනාවන්ගෙන් පෙළෙන විට සැපයක් සතුටක් ලබනු කැමති වෙයි. ඒ අනුව රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු නිසා සුවයක් සතුටක් ඇති වූ විට පුහුදුන් පුජ්‍යලයා ඒ අරමුණෙහි ඇලී, ඒ කියන්නේ පෘථග්ජන පුජ්‍යලයා ඒ අරමුණෙහි ඇලී එය තමා සතු කර ගැනීමට උත්සාහ කරයි. නිදසුනක් වශයෙන් ගතහොත් ශෝභන රූපයක් දුටු කෙනෙකුට එම රූපය ඇති ස්ත්‍රිය හෝ පුරුෂයාගෙන ඇල්මක් ආශාවක් උපදී. එම ආශාවට ඉඩ දුනහොත් එම රූපය ලබා ගැනීමට උත්සාහ කරයි. ඒ සඳහා නොයෙක් දුක් විඳී ආශා කළ ඒ දේ නොලැබුණහොත් එයින්ද දුක් හටගනී. ලැබුණහොත් ආශාව වැඩි වී තව තවත් බලවත් දුක්වලට ගොදුරු වෙයි. ඒ සඳහා මඟ පෑදී. මේ අන්දමට රූප, ශබ්ද ආදී අරමුණු කෙරෙහි ඇති කරගත් කැමැත්ත කාම තණ්හා නම් වන අතර එය දුකට හේතුවකි. බලන්න පුද්ගලයා නිරතුරුවම දුක පිළිකුල් කරයි. සැප කැමති වෙයි. එබැවින් දුක් දොම්නස් වේදනාවන්ගෙන් පෙළෙන විට සැපයක් සතුටක් ලබනු කැමති වේ. ඒ අනුව රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු නිසා සුවයක් සතුටක් ඇති වූ විට පෘථග්ජන පුද්ගලයා ඒ අරමුණෙහි ඇලී එය තමා සතු කර ගැනීමට උත්සාහ කරයි. නිදසුනක් වශයෙන් ගතහොත් බලන්න
සෝබන රූපයක් දුටු කෙනෙකුට එම රූපයේ ඇති ස්ත්‍රිය හෝ පුරුෂයා ගැන ඇල්මක් ආශාවක් උපදී. එම ආශාවට ඉඩ දුනහොත් එම රූපය ලබා ගැනීමට උත්සාහ දරයි. ඒ සඳහා නොයෙක් දුක් විඳී. ආශා කළ දේ නොලැබුණහොත් එයින්ද දුක් හටගනී. ලැබුණහොත් ආශාව වැඩි වී තව තවත් බලවත් දුක්වලට ගොදුරු වේ. ඒ සඳහා මඟ පෑදේ. මේ අන්දමට රූප ශබ්ද ආදී අරමුණු කෙරෙහි ඇති කරගත් කැමැත්ත කාම තණ්හා නම් වේ. ඒ දුකට හේතුවයි. එහෙනම් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කියනවා දුක හට ගැනීම. දුක හට ගැනීම සඳහා හේතු වෙන ප්‍රධාන වශයෙන් තණ්හාවනේ. ඒ තණ්හාව ඇතිවන ක්‍රම කීපයක් තියෙනවා. ඒ තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එයින් ප්‍රථම එක දරුවනි කාම තණ්හා. කාම තණ්හා කියන්නේ ඇස, කන, දිව, නාසය, ශරීරය කියන පංච ඉන්ද්‍රියන් උපයෝගී කරගෙන ලබන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංච කාමයන් කෙරෙහි ඇති ආශාව කාම තණ්හාව. එහෙනම් මේ තමයි කාම තණ්හාව. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී කාමයන් කෙරෙහි ඇතිවන ආශාව කාම තණ්හාව. ඒ කාම තණ්හාව නිසා හටගන්නේ දුක හට ගැනීමට බලපාන ප්‍රධාන හේතු සාධකයක්. ඊළඟට භව තණ්හා. රූප අරූප භවයන් පිළිබඳ ආශාව. අපි කියවනේ දරුවන්ට මම පැහැදිලි කරලා තියෙනවා මිනිස්සෙක් ඕනම සත්‍යයක් උපදින තල 32ක් තියෙනවා. 31ක් තියෙනවා. ඒ තමයි මනුස්ස, සතර අපා, සදිව්‍ය, රූප බ්‍රහ්මතල, අරූප බ්‍රහ්මතල. එතකොට මනුස්ස ලෝකේ 1යි 4යි 5යි මෙතන 6යි 5යි 11යි 11යි මෙතන 16යි මෙතන 16 මෙතන 16යි 27යි 27යි අරූප බ්‍රහ්ම තල 4යි ආකාසඤ්ඤායතනෙ විඥානඤ්ඤායතනෙ ආකින්චඤ්ඤායතනෙ නීව සංඥා ඥා සංඥායතනෙත් 31යි. එහෙනම් මෙන්න මේ ලෝකවල ඉපදෙන්න තියෙන ආසාව භව තණ්හාව කියලා කියනවා. එතකොට මෙතන මේ කාම ලෝකවල තියෙන මනුස්ස සතර අපා සදිව්‍ය කියන්නේ කාම ලෝකයන්නේ. කම්සපිදින ලෝක කාම ලෝක. එහෙනම් රූප බ්‍රහ්මතල 16 සහ අරූප බ්‍රහ්මතල වල ඉපදීම සඳහා ඇතිවන ආසාව භව තණ්හාව. ජීවිතය හා ලෝකය ගැන තදින් අල්ලා ගැනීම වශයෙන් ඇති කරගන්නා ලෝභය භව තණ්හා වශයෙන්ද විස්තර කළ හැකිය. ඒ කියන්නේ අපිට ඊළඟ ආත්මෙත් දිව්‍යෙක් වෙලා ඉපදේවා, බ්‍රහ්ම ලෝකයක ඉපදේවා කියලා අන්න ඒකත් ආසාවක්. ඒක තමයි භව තණ්හාව. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා කාමයන්. ඒ කාම තණ්හාව මට දෙවියෙක් වෙලා ඉපදෙන්න ලැබේවා, මම බ්‍රහ්ම ලෝකෙක ඉපදේවා
අන්න එතන තියෙනවා භව තණ්හාව. එහෙනම් කියනවා ජීවිතය හා ලෝකය ගැන තදින් අල්ලා ගැනීම වශයෙන් ඇති කරගන්නා ලෝභය භව තණ්හා වශයෙන් විස්තර කළ හැකිය. ආත්මය සත්වයා සදාකාලිකය වෙනස් නොවෙති ඇති කරගන්නා වැරදි විශ්වාසය සාස්වත දෘෂ්ටියයි. බලන්න මෙතන ආත්මය සත්වයා සදාකාලිකය වෙනස් නොවෙති යන ඇති කරගන්නා වැරදි විශ්වාසය සාස්වත දෘෂ්ටියයි. බලන්න සාස්වත දෘෂ්ටියේ ලක්ෂණයක් තියෙනවා. ශාස්වත දෘෂ්ටියේ ලක්ෂණයක් තමයි ආත්මය සත්වයා වෙනස් නොවෙති. එය සදාකාලිකයි. එහෙනම් ශාස්ත්‍ර දෘෂ්ටිය අනුව ආත්මයේ සත්වයා වෙනස් නොවන සාධකයක්. ඒ සදාකාලික දෙයක්. රූප අරූප භව නම් රූපී බ්‍රහ්ම ලෝක 16 හා අරූපී බ්‍රහ්ම ලෝක 4ද යන 20 දෑරුම් භවයෝයි. අන්න මං අතන කිව්වා අර කාම ලෝකයට අයිති වෙනවා මනුස්ස ලෝකය, සතර අපාය සහ සදිවි ලෝකය. එහෙනම් 20 දෑරුම් භවය මොනවාද දරුවනි? මම කිව්වා රූපී බ්‍රහ්මතල 16ක් තියෙනවා. ආකාසඤ්ඤායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නා සංඥායතනය කියනකොට අරූපී බ්‍රහ්මතල 4ක් තියෙනවා. එතකොට 16යි 4යි 20යි. එහෙනම් රූප අරූප භව නම් රූපී බ්‍රහ්ම ලෝක 16 හා අරූපී බ්‍රහ්ම ලෝක 4ද යන 20 දෑරුම් භවය වශයෙන් සලකනවා. ඊළඟට විභව තණ්හා. අවසානය වන්නේය යන උච්ඡේද දෘෂ්ටිය. බලන්න විභව තණ්හා කියන්නේ සත්‍යයා මරණින් මතු නැවත ඉපදීමක් නැත. මේ ජීවිතයෙන්ම අවසානය වන්නේ යන උච්ඡේද අදහස. මේ කාම භව විභව තණ්හා යනුවෙන් මේ කාම භව විභව තණ්හා යනුවෙන් දැක්වෙන තෘෂ්ණාව 108 වැදෑරුම් ස්වරූපයක් ගන්නා අන්දම අටුවා ග්‍රන්ථවලද දැක්කේ. එහෙනම් විභව තණ්හා කියන්නේ සත්‍යයා මරණින් මතු නැවත ඉපදීමක් නැත. මේ භවයෙන් අවසානය වන්නේ. ගොඩක් දිනෙක පරලොවක් ගැන හිතන්නේ මෙලොව ජීවිතය උපරිම සැප විඳින්මින් කල්පනා කරනවා ගත කරන්න. ඔවුන් පරලොවක් ගැන, පිනක් දහමක් ගැන, හොඳ නොහොද ගැන, යහපත් අයහපත් ගැන කිසි දෙයක් තකන්නේ. ඔවුන් ජීවත් වෙන්නේ මේ භවය විතරයි. අපිට තියෙන්නේ මේ ආත්මය විතරයි.
අන්න ඒ විදිහට අපි මේ ආත්මේ සියලු සතුට විඳලා ජීවත් වෙමු කියලා හිතන කට්ටිය විභව තණ්හාවට අයිති වෙනවා. තෘෂ්ණාව හා පුනර්භවය. ඒ කියන්නේ තණ්හාව හා නැවත ඉපදීම. තෘෂ්ණාව හා පුනර්භවය කියන්නේ තණ්හාව සහ නැවත ඉපදීම. දුක්ඛ සමුදයාර්ථ සත්‍ය පිළිබඳව සඳහන් කළ ධම්මචක්කප්පවත්තන සූත්‍ර පාඨය අනුව තෘෂ්ණාව පෝනෝභවික පුනර්භවයක් ඇති කරන බව සඳහන් කරයි. ධම්මචක්කප්පවත්තන සූත්‍ර පාඨය අනුව තෘෂ්ණාව පෝනෝභවික. පෝනෝභවික කියන්නේ පුනර්භවය ඇති කරනවා. පෝනෝභවික. ඒ කියන්නේ පුනර්භවය ඇති කරනවා. අපි කියවනේ ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. යායිපිතං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්ත තත්‍රාභි නන්දිනි. එහෙනම් පෝනෝ භවික කියන්නේ පුනර්භවය ඇති කරනවා. පුනර්භවයේ හේවත් නැවත හට ගැනීම ඉපදීම දුකට හේතුවයි. අනබන් ඉපදීම දුකට හේතුවයි. එහෙත් තෘෂ්ණාව පුනර්භවයට හේතු වන අන්දම තේරුම් ගැනීම මදක් අපහසුය. බුදුදහමේ ඉගැන්වන කර්ම දර්ශනය ගැනත් ඒහා බැඳි පුනරුත්පත්ති ඉගැන්වීම ගැනත් වටහා ගැනීමෙන් තෘෂ්ණාව පුනර්භවයට හේතු වන අන්දම තේරුම් ගත හැකිය. එහෙනම් මෙතනදී කියනවා අපිට ගැටලුවක් එන්න පුළුවන් තෘෂ්ණාව කොහොමද පුනර්භවයට හේතු වෙන්නේ කියන එක. හැබැයි තෘෂ්ණාව පුනර්භවයට හේතු වෙන ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගන්න නම් බුදුදහමේ ඉගැන්වෙන කර්ම දර්ශනය සහ පුනරුත්පත්ති ඉගැන්වීම පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් කියනවා දරුවනි දුක්ඛ සමුදයාර්ය සත්‍ය පිළිබඳව සඳහන් කළ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනා පාඨය අනුව ධම්මචක්කප්පවත්තන සූත්‍ර පාඨය අනුව තෘෂ්ණාව පෝනෝභවික ඒ කියන්නේ පුනර්භවය ඇති කිරීමට හේතු වෙනවා. පුනර්භවයේ හේවත් නැවත හට ගැනීම ඉපදීම දුකට හේතුවයි. එහෙත් තෘෂ්ණාව පුනර්භවයට හේතු වන අන්දම තේරුම් ගැනීම මදක් අපහසුය. එහෙනම් මොකද කියන්නේ බුදුදහමේ ඉගැන්වෙන කර්ම දර්ශනය ගැනත් ඒහා බැඳි පුනරුත්පත්ති ඉගැන්වීම ගැනත් වටහා ගැනීමෙන් තෘෂ්ණාව පුනර්භවයට හේතු වන අන්දම ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ජීවත් වන සත්වයාගේ පැවැත්මට හේතු වන ආහාර වර්ග 4ක් වෙයි. එනම් සාමාන්‍යයෙන් අනුභව කරන ආහාර, කබලිකාර ආහාර, කබලින්කාර ආහාර කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී පුද්ගලික ජීවත් වීම සඳහා ගන්න ආහාර. ඊළඟට තිබුණා ආහාර වර්ග 4ක් පස්ස ආහාර. ඒ කියන්නේ
බාහිර ලෝකයේ සමග ස්පර්ශ. ඊළඟට විඥානාහාර. ඒ කියන්නේ විඥානය. ඊළඟට මනෝ සංචේතනාව. ඒ කියන්නේ චේතනාව. මෙහි සිව්වැනි සඳහන් වන චේතනාව කර්මය බව බුදුදහම ඉගැන්වේ. ඒක අපි කිව්ව චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා පාඩයක් සඳහන් වෙනවා. කම්ම යන්නේ ක්‍රියා යන අර්ථය ඇතත් බුදුදහමේ ඉගැන්වන කම්ම නම් චේතනා සහිත ක්‍රියාවන්ය. මේ සචේතනික ක්‍රියා හොඳ ක්‍රියාවෙන්ම නරක ක්‍රියා වශයෙන් දෙවදෑරුම්ය. ඒ කියන්නේ යහපත් ක්‍රියා හා අයහපත් ක්‍රියා බුදුදහමේ සඳහන් කරනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මම චේතනාව තමයි කර්මය කියලා කියන්නේ බුදුන් දේශනා කරනවා. එහෙනම් මේ සියලුම කර්මයන් වලට චේතනා මුල් වෙන්නේ. මෙන්න මේ අපි මේක නැවත පොඩ්ඩක් කියවමු දරුවනේ මේ ඡේදය පැහැදිලි කරගන්න. ජීවත් වන සත්වයාගේ පැවැත්මට හේතු වෙන ආහාර වර්ග 4ක් වේ. එහෙනම් සත්වයාගේ පැවැත්ම සඳහා බලපාන ආහාර වර්ග 4ක් තියෙනවා. එනම් සාමාන්‍යයෙන් අනුභව කරන ආහාර. මේ තියෙන කබලින්කාර ආහාර. සාමාන්‍ය ජීවිතයේ දිනදා අපි ජීවත් වෙන්න ගන්න ආහාර. පළමුවන්නයි. මනස ඇතුළේ ඉන්ද්‍රියන් බාහිර ලෝකයේ සමග ස්පර්ශය ඇති කර ගැනීමට. ඒ කියන්නේ අපි හිතමු අපේ මනස බාහිර ලෝකයේ පිළිබඳ සම්බන්ධතා පවත්වා ගැනීම පස්ස ආහාර. විඥාණය. විඥාණය කියන්නේ ආහාරයක් ශරීරයට අවශ්‍ය. ඒක විඥාන ආහාර. චේතනාව. සංචේතනාව කියන්නේ අපේ චේතනාව, හිත. එතකොට මෙහි සිව්වැනි සඳහන් වන චේතනාව කර්මය බව බුදුදහමේ ඉගැන්වෙනවා. එහෙනම් බුදුදහමේ මෙන්න මේක කර්මයේ චේතන. ඒකයි කිව්වේ දරුවනේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. කම්ම යන්නේහි ක්‍රියා යන අර්ථය ඇතත් බුදුදහමේ ඉගැන්වෙන කම්ම නම් චේතනා සහිත ක්‍රියාවන්ය. මේ සචේතනික ක්‍රියා හොඳ ක්‍රියාවෙන්ම නරක ක්‍රියා වශයෙන් දෙවදාරම්ය. අපි දන්නවා දරුවනි මේ කබලින්කාර ආහාර කියන එක අපිට එක තැනකදී හමු වුණා. ඒ හමුුනේ අපි භාවනා කියන මාතෘකාව සාකච්ඡා කරන්නේ. භාවනා මාතෘකාව සාකච්ඡා කරද්දී සමත භාවනා විදර්ශනා භාවනා කියලා දෙකක් තිබුණානේ. ඒ සමත භාවනා වැඩිම සඳහා අපි ගන්නා වූ කමඨහන් අතුරින් එක කමඨහනක් තමයි කබලින්කාර ආහාර. දස කසින, දස අසුබ කියලා අපි සාකච්ඡා කරා. දස අනුස්සති, අපමඤ්ඤා සතර, කබලින්කාර ආහාර, චතු ධාතු අවත්තාන, ආරුප්ප 4 කියලා අපි සාකච්ඡා කරා. එතනදී අපිට කබලින්කාර ආහාර කියන කමඨහන අහුණා. නිමිත්ත. එතකොට මෙහෙනම් මෙතන චේතනාව තමයි ක්‍රියාව කියන්නේ. ඒ බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතනහම් භික්කවේ කම්මං වදාමි යනුවෙන්. හොඳ ක්‍රියාවන් හොඳ විපාකත්, නරක ක්‍රියාවන් නරක විපාකත් ගෙන දෙයි.
කියන්නේ යහපත් දේ කළොත් යහපත් දෙයක් ලැබෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් දෙයක් ලැබෙනවා. පුද්ගලයා මරණයටපත් වූ විට ශාරීරිය නිෂ්ක්‍රීය වුවද මෙම චේතනා නම් වූ කර්ම ශක්තියින් ක්‍රියාත්මක වේ. එම ශක්තියින් නැවත වෙනත් අලුත් රූපයක් ගනී. පුනර්භවය යනු එයයි. එතකොට අපි මිය ගියයින් පස්සේ අපේ ශරීරය දරකඩක් බවට පත් වෙලා පොළොවට දිරා ගියාට චේතනාව මොකක්ද කරන්නේ එතන? චේතනාව කියන ශක්තිය එම ශක්තිය නැවත වෙනත් අලුත් රූපයක් ගන්නවා. පුනර්භවය කියන්නේ ඒකට තමයි. අපි කියනවානේ ඕනම කෙනෙක් දරුවනි මැරෙන්න ආසන්නෙම අපි තුන් පණ යනවයි කියලා. පණ යන ආසන්නෙම අපිට බිහිවන හිත තමයි චුතිසිත. චුතිසිත යහපත් දෙයක් වුණොත් ඊළඟ ප්‍රතිසන්දිය හොඳ තැනක වෙන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ විදිහට කියනවා චේතනා, ඒ කියන්නේ චේතනා නම් වූ කර්ම ශක්තියෙන් ක්‍රියාත්මක වෙනවා. ශරීරය පණ නැති වුණාට භෞතිකමය වශයෙන් එම ශක්තියින් නැවත වෙනත් අලුත් රූපයක් ගන්නවා. පුනර්භවය කියන්නේ ඒකට. මේ අනුව තෘෂ්ණාව, චේතනාව, කර්මය යනු එකම ශක්තියක් බවත්. එහෙනම් මොනවාද? තෘෂ්ණාව, චේතනාව, කර්මය කියන්නේ එකම ශක්තියක් බවත්. පුද්ගලයා මරණයටපත් වීමෙන් ශරීරය නිෂ්ක්‍රීය වුවද එම ශක්තියින් ක්‍රියාත්මක වීමෙන් පුනර්භවය සිදුවන බවත් පැහැදිලිය. එසේ පුනර්භවයට පත්වීමෙන් නැවතත් පුද්ගලයා සාංසාරික දුකට බඳුන් වෙයි. එහෙනම් අවසානයේ මැරෙන්න මොහොතේදී චේතනා මුල් වෙලා ශරීරය භෞතිකමය වශයෙන් දිරා ගියාට චේතනාව නැවත භවයක් අල්ලා ගන්නවා. ඒ භවය අල්ලා ගැනීම සමග එහෙනම් අපිට පැහැදිලි වෙනවා තෘෂ්ණාව, චේතනාව, කර්මය කියන්නේ එකක්. ඒ දේ එකතු වෙලා නැවත පුනර්භවයක් ඇති වෙනවා. පුනර්භවයක් ඇති කරගන්න මේ සංසාරික දුක තවත් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඒ භව ඉවහල් වෙනවා. ඉපදීමත් පැවැත්මත් පිළිබඳ තෘෂ්ණාව අප තුළ පවතින තුරු සත්‍යයා දුකට බඳුන්නේ. අපි හරි ආසයි, ද්වාදරුවනුත් පෘථග්ජන හැම කෙනෙක්ම ආසයි. මේ ආත්මේ නම් අපි පුදුම දුක් ගොඩක් විඳින්නේ. ලබන ආත්මේ රජ පවුලක, සිටු පවුලක වෙලා අපි ඉපදෙන්න ඕන කියලා එහෙම ප්‍රාර්ථනා කරනවා. එහෙමයි අපි ජීවිතේ. ඒ වගේමයි ඉපදීමත් පැවැත්මත්, ඒ කියන්නේ ඉපදීම සහ ජීවත් වීම පිළිබඳ තෘෂ්ණාව අප තුළ පවතින තුරු සත්‍යයට ඇති වෙන මේ දුක කියන එක නැති කරන්න බෑ. යම් අවස්ථාවක නිර්වාණය දක්නා නුවණින් යථාවබෝධයෙන් තෘෂ්ණාව නැමැති චාලක ශක්තිය සිඳ දැමීමෙන්ම දුකින් නිදහස් විය හැකිය. එහෙනම් මොකද්ද කරන්න ඕන? යම් අවස්ථාවක නිර්වාණය දක්නා නුවණින් යථාවබෝධයෙන් තෘෂ්ණාව නැමැති මේ චාලක ශක්තිය සිඳ දැමීමෙන්ම දුකින් නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් ඉපදීමත් පැවැත්මත් පිළිබඳ තෘෂ්ණාව අප තුළ පවතින තුරු සත්වයා දුකට බඳුන් වෙන එක නවත්තන්න බැහැ. යම් අවස්ථාවක නිර්වාණය දක්නා නුවණින් යථාවබෝධයෙන් තෘෂ්ණාව නැමැති මේ චාලක ශක්තිය බිඳ දැමීමෙන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වගේ තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. එහෙමනම් ද්වාදරුවන් මම අද සාකච්ඡා කර පාඩම තමයි බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් යටතේ පටිච්ච සමුප්පාදය දෙවනි සත්‍ය.
ඒ කියන්නේ දුක්ඛ සත්‍ය අපි සාකච්ඡා කරා දුක්ඛ ආර්ය සත්‍ය දුක හට ගැනීම. මේ දුක හට ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් බලපානවා තණ්හාව. ඒ තණ්හාව ආකාර තුනක් අපි සාකච්ඡා කරා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ තණ්හාව නැති කරගන්න ඕන කොහොමද කියලා අපි සාකච්ඡා කරා. එහෙමනම් දරුවනි අද පාඩම් මාලාව මෙතකින් අපි સમાપ્ત කරනවා. නැවත මේ චතුරාර්ය සත්‍යයේම පාඩමක් තුලින් නැවත හමු වනතුරු සියලු දෙනාට තෙරුවන් සරණයි. සබ්බ දානං ධම්ම දානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී සීලක දහම් බොදු පාසල් දරුවෝ. අධ්‍යාපනය.